කොටස් දෙකකින් සමන්විත පැසිව් ඉන්ෆිනිටිව්ස් පාඩම් මාලාවේ දෙවනි කොටස තමයි දැන් අපි කියලා දෙන්නේ. ඉතින් ඔබ දැනටමත් පළවෙනි කොටස නරඹලා නැත්නම් අනිවාර්යයෙන්ම පළවෙනි කොටස හොඳට බලලා මේ දෙවනි පාඩමට එන්න කියලා ආරාධනා කරනවා. දැන් අපි මේ කොටස ආරම්භ කරන්න කලින් අපි නැවතත් බලමු නන් ෆිනිට්. එහෙම නැත්නම් ඉන්ෆිනිට් කියලා අපි කියන්නේ මොකක්ද කියන එක. ඔබට සමහර විට පළවෙනි කොටස නැරඹුවාම උනත් ඇතැමුන්ට ගැටලු තියෙන්නට පුළුවන්. මොකද මේ නන් ෆිනිට් verb එකක්. එහෙම නැත්නම් ඉන්ෆිනිටිව් ෆෝම් එක කියන්නේ කියලා. එතකොට මතක තියාගන්න යම්කිසි ක්‍රියාපදයක අපි ටෙන්ස් එක. ඒ කියන්නේ වර්තමානද අතීත අනාගතද present ද past ද future ද කියන එක අපිට ඒ ක්‍රියාපදයෙන් කියන්න බැරි නම්. ඒ වගේම ඒ verb එකේ no number. ඒ කියන්නේ ඒක singular ද plural ද. ඒ වගේම ඒකේ action එක අපිට completed වෙනවා කියලා පේන්න නැත්තම්. ඒ වගේ මේක වාක්‍යයක් තුල තනිවම, ඒ කියන්නේ අපිට තනි ක්‍රියාපදයක් විදිහට යොදන්න බැරි නම්. එහෙම නැත්තම් මේකේ අර්ථය විතරයි නම් අපි ගන්නෙ. එහෙම නැත්තම් මේක වාක්‍යයක නාමපදයේ විදිහට නම් හැසිරෙන්නේ. මෙන්න මේ කොටස් ටික අපිට දැක්කහම අපිට තේරෙන්න ඕනේ ඒක non finite verb එකක්. ඒ කියන්නේ මේ non finite කියලා verb එක හඳුන්වන්නේ verb එක යොදන තැන අනුව. දැන් අපි උදාහරණයක් විදිහට write කියන verb එක ගත්තොත් I write a letter කිව්වොත් මම ලියුමක් ලියනවා. එතන write කියන්නේ finite verb එකක්. ඇයි? මම ලියුමක් ලියනවා කියන ක්‍රියාව ඒ තුල වෙනවා. එතකොට ඒ ලියුම ලියනවා කියන ක්‍රියාවට අදාළ කාලය හැඟ වෙනවා. එතකොට නම්බර් එක හැඟ වෙනවා. එතකොට ඒක finite. හැබැයි මම ඒ ක්‍රියාපදේම මෙන්න මේ විදිහට කියනවා. I am going to write a letter. I am going to write a letter. මම ලියුමක් ලියන්න යන්නේ. එතකොට අපි I am going කියන කොටසත් එක්ක to write කියලා ඉන්ෆිනිටිව් කොටසක් විදිහට write කියන එක එකතු කළා. එතකොට ඒ වාක්‍ය අදහස මම ලියනවා කියන එක නෙමෙයි, මම ලියුමක් ලියන්න යනවා කියන එක. එහෙම නැත්නම් මම ලියුමක් ලියන්න හදනවා කියන අදහස. එතකොට එතනදී write කියන ක්‍රියාපදයෙන් කාලයක් හැඟ වෙන්නේ නැහැ, නම්බර් එකක් හැඟ වෙන්නේ නැහැ, ක්‍රියාවක් අවසන් වෙනවා කියන අදහසක් නැහැ. එතන ලියනවා කියන අර්ථය විතරයි ගන්න. එතකොට එන්නේ අවස්ථාව තමයි අපි ඉන්ෆිනිටිව් එහෙම නැත්නම් non finite කියලා කියන්නේ. ඒ වගේම I can write කිව්වත් එතනදිත් මට ලියන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ලියනවා කියන අදහස නැහැ. එතනදිත් අර write කියන්නේ non finite එහෙම නැත්නම් ඉන්ෆිනිටිව්. ඒ වගේම ඔය gerunds ඒ කියන්නේ ing ක්‍රියාපදත් අපි non finite කියලා හඳුන්වනවා. ඇයි ඒකට හේතුව මේ ing ක්‍රියාපදයක් gerund එකක් විදිහට එහෙම නැත්නම් noun එකක් විදිහට භාවිත වෙද්දී තමයි non finite වෙන්නේ. දැන් හිතන්නකො මෙහෙම I am writing a letter කිව්වත් මම ලියුමක් ලියමින් ඉන්නවා. එතනදී ක්‍රියාව වෙමින් පවතිනවා. හැබැයි ක්‍රියාව අවසන් නැහැ. එතන අපිට non finite කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් ඒක අර present continuous tense එක නිසා අපි non finite කියලා මෙතන හඳුන්වන්නේ නැහැ. හැබැයි අපිට ක්‍රියාපදේ මෙහෙම කිව්වොත් reading makes a full man. කියවීම මිනිසා සම්පූර්ණ කළයි. එතනදී අපි reading කියන එක වාක්‍ය මුලට ගත්තා. එතනදී reading කියන්නේ කියවීම කියන අදහස. එතකොට එතනදී ing verb එකක් වුණාට ඒක ක්‍රියාපදයක් විදියට නෙමෙයි එතන හැසිරෙන්නේ නාම පදයක් විදියට. අන්න ඒ අවස්ථාවලුත් non finite කියලා හඳුන්වනවා. එතකොට infinitive කියලා හඳුන්වන්නෙත් ඔය ස්වරූපෙමයි. හැබැයි වෙනසකට වෙන්නේ infinitive වල අපි කලින් පාඩමේ කතා කළා කොටස් දෙක. එකක් to කියන එකත් එක්ක ක්‍රියාපදයක් යෙදීම සහ modal verb එකක් එක්ක ක්‍රියාපදයක් යෙදීම. එතකොට ඔය අවස්ථාවන් දෙක තමයි අපි infinitive කියලා හඳුන්වන්නේ. එතකොට ඔබ දැනටමත් පළවෙනි කොටස නරඹලා නැත්නම් ඒ කොටස හොඳින් නරඹලා අවබෝධ කරගෙන මේ දෙවෙනි කොටසට එන්න. දැන් අපි ඉන්ෆිනිටිව්ස් වර්ග මොනවද කියලා බලමු. පැසිව් ඉන්ෆිනිටිව්ස් වලත් මේ තිරේ දිස් වෙන කොටස් හතරමයි, ඇක්ටිව් ඉන්ෆිනිටිව් වලත් මේ කොටස් හතරම තමයි. දැන් පළවෙනි එක තමයි to ඉන්ෆිනිටිව් එක. අපි to write කියනවා. ඒ වගේම modal plus ඉන්ෆිනිටිව් can write කියනවා. එතකොට to write කියන එක can write කියන එක ඉන්ෆිනිටිව් ෆෝම් එක ඇක්ටිව් වොයිස්. ඕකද අපිට be කියන එක එකතු කරාම to be written කියලා අපි කිව්වොත්. එහෙම නැත්නම් can be written කියලා කිව්වොත් අන්න ඒක ඇවිල්ලා ඒකෙම පැසිව් ඉන්ෆිනිටිව් එක. එතකොට present tense එකේ පැසිව් ඉන්ෆිනිටිව් එක තමයි ඒක. එතකොට අපි මේ පාඩම් මාලාවේ පළවෙනි කොටසෙන් ඒක සාකච්ඡා කරලා ඉවරයි. එතකොට දැන් මේ කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ ඊතුරු තුන. දෙවැනි එක තමයි continuous infinitive. continuous infinitive. එතකොට ඒක හැදෙන්නේ to හෝ එහෙම නැත්නම් modal verb එකක් එක්ක be සහ been කියන වචන දෙකම යෙදෙනවා. ඊට පස්සේ past participle එක. මේක ඇවිල්ලා මේ passive voice වලදී. ඊළඟට perfect infinitive එක ඒක හැදෙනවා
to හෝ modal verb එකක් එක්ක have been සහ past participle verb එකක්. ඒ වගේම perfect continuous infinitive එකේදී to හෝ modal verb එකක් එක්ක have been being. එතකොට been කියලා ඒ අර්ථ දෙකම යෙදෙනවා. ඊළඟට past participle verb එක. එතකොට ඔබට ඉංග්‍රීසි භාෂාවේ මේ ක්‍රමවේදයන් තිබුණට මේ හැම එකක්ම අර භාවිතේ නැහැ. මෙතනින් ගොඩාක් ඒවා දැන් භාවිත කරන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩාක් අඩුවෙන් භාවිත කරන්නේ. හැබැයි ඔබේ දැනුමට සහ ඒ වගේම ඔබේ ලේඛනයට මේවා වැදගත් වෙනවා. දැන් මුලින්ම continuous infinitives. එතකොට දැන් ඔබ මතක තියාගන්න ඕනේ continuous කියන වචනය හැෙද්දී ක්‍රියාවක් වෙමින් පවතිනවා. infinitive කියලා කියද්දි අපි දන්නවා ඒක වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාව නෙමෙයි අපි අර්ථය විතරයි ගන්න. ඒ කියන්නේ ක්‍රියාවක් කරන්න යනවා වෙමින් පවතිනවා සිදු වෙනවා කියන අදහසක් දෙන්නේ. එතකොට අපි බලමු continuous infinitive එකේ ඉස්සෙල්ලම active voice එක කොහොමද? I happen to be waiting for the bus. I happen to be waiting for the bus. දැන් මේකේ I happened කියලා ඔන්න I සහ සාමාන්‍ය ක්‍රියාපදයක් තියෙනවා මට සිදු වුණා කියන එක. happened කියන්නේ happen කියන එකේ අතීත කාල ස්වරූපය. එතකොට මේ පළවෙනි කොටස active voice. ඊළඟට බලන්න to be waiting for the bus. to be waiting. එතකොට මෙතනදී to plus be ඒ වගේම waiting ing ක්‍රියාපදයක් දාලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න to waiting නෙමෙයි. to නම් wait. අපි දන්නවා to එක base form එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙතන ing එක එනකොට to සහ waiting කියන ඒ අතරට be කියන be verb එක ගත්තා. ඒ කියන්නේ be verbs වල base form එක තමයි be කියන්නේ. එතකොට මෙතනදිත් ඔබට පැහැදිලි to එක දාලා තියෙන්නේ base form එකක් තමයි. අයි be කියන්නේ am is are was were කියන be verbs වල base එක. එතකොට මෙතන I happen to be waiting for the bus. මේක continuous නිසා waiting වෙනවා ing වෙනවා. ඒ වගේම මෙතන මේ infinitive කොටස active voice එකෙන් තියෙන්නේ. ඒකයි මේක active infinitive එකක් කියලා අපි මේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. එතකොට වාක්‍ය active නෙමෙයි මේ වැඩි කතා කරන්නේ වාක්‍ය passive වෙන්න පුළුවන් active වෙන්න පුළුවන්. හැබැයි infinitive කොටසයි active වෙන්න ඕන. දැන් මේකේ අදහස තමයි I happen මට සිදු වුණා to be waiting for the bus. බස් එක එනතෙක් බලා සිටීමට. එතකොට බලන්න continuous නෙමේක. continuous වුණාම යමක් වෙමින් පවතිනවා කියන අදහස දෙනවා. එතකොට බස් එක එනතෙක් බලා සිටීමට සිදු වුණා. I happen. එතකොට මේක අතීත කාල. අතීත කාල කලේ කොතනින්ද මේ happen කියන එකෙන්. එහෙම නැතුව waiting කියන එකේවත් be කියන එකවත් වෙනස් කරලා නෙමෙයි. දැන් මේක අපිට future tense එකෙන් උනත් කියන්න පුළුවන් I will happen to be waiting for the bus. මට බස් එක එනතෙක් බලා ඉන්න වෙයි. එන්න සිදු වෙයි. එහෙම නැත්නම් මේක දැන් වර්තමානයේදී නම් I happen to be waiting for the bus මේ ed එක අයින් කරලා කියන. එතකොට මට බස් එක එනතෙක් බලා ඉන්න වෙනවා. ඒ කියන්නේ මේ දැන්. එහෙම නැත්නම් අපි දැන් මේ බලා ඉන්නවා කියන එක. එතකොට මේකේ ඔබට තව ගැටලුවක් එන්න පුළුවන්. ඉතින් අපිට මේ වාක්‍ය I was waiting for the bus කියලා අපිට past continuous එකෙන් කියන්න පුළුවන්. ඇයි අපි එහෙම කිව්වේ නැත්තේ? එහෙම නැත්නම් මේක අපිට I am waiting කියන්න පුළුවන්. ඇයි අපි මේක එහෙම නැතුව මේ infinitive එකක් යොදලා කියලා තියෙන්නේ? දැන් හිතන්න I was waiting for the bus කිව්වොත් මම බස් එකේ එනකන් බලා හිටියා. ඒ කියන්නේ බලා ඉඳිමින් හිටියා කියන අර්ථය දෙනවා. හරි අදහස බලා හිටියා කාලයක් ගිහින් තියෙනවා. ඒතර අතීතේ බලා හිටියා කියන එක ක්‍රියාව එක දිගට වුණා. එතකොට ඇයි මේක I happen to be waiting for the bus කියලා කියන්නේ? මෙතනදී බලා හිටියා කියන එක අපි ක්‍රියාව නෙමෙයි මෙතන අදහස් කරන්නේ බලා ඉන්න සිද්ධ වුණා. එතකොට බලන්න අර්ථ දෙකක්. බලා හිටියා කියන එකයි බලා ඉන්න වුණා බලා ඉන්න සිද්ධ වුණා කියන එකයි අපිට වෙනසක් එනවා. හැබැයි මේ ස්වරූප භාවිතයේදී ගොඩක් අඩුයි. එතකොට ඕක තමයි active එක. ඊළඟට ඕකම අපි passive form එකට හරවනවා. ඒ කියන්නේ infinitive කොටස passive හරවනවා. එතකොට මතක තියාගන්න infinitive එක passive කියන්නේ ඒ කොටස කරන්නේ කර්තෘ නෙවෙයි කියන එක. දැන් මේ උඩ එකේ I happen to be waiting for the bus කියන එකේ බලන් ඉන්නෙත් මම ඒ බලා ඉන්න සිදු වුණෙත් මට. එතකොට I කියන කෙනාටම තමයි සියල්ල එයා කරන්නේ. නමුත් infinitive කොටස passive වුණාම ඒ කොටස කරන්නේ වෙන කර්තෘ කෙනෙක්. එහෙම නැත්නම් ඒ කොටස කරන කෙනා එළියේ ඉන්නේ. එහෙම නැත්නම් මුල වාක්‍යයත් passive නම් සම්පූර්ණ කොටසම අදාළ වෙන්නේ පිටත ඉන්න කෙනෙකුට. දැන් බලන්න මේ තව උදාහරණයක් දීලා තියෙනවා passive එක යටතේ. His phone was believed to be been taped.
එතකොට මෙතන මොකද උනේ අර to be waiting කියන එකේ be කියන එක මැදට තව being කියන කොටස ආවා taped කියලා past participle tape record කරනවා කියන අදහස එතන තියෙන්නේ tape කියන එකේ past participle ස්වරූපයේ විදිහට අගට ed එකතු වෙලා taped කියන එක ආවා. එතකොට his phone was believed to be being taped. එතකොට ඔහුගේ දුරකථනය පටිගත කරමින් හිටියා කියලා විශ්වාස කරා. එහෙම නැත්නම් විශ්වාසයක් තියෙනවා. එතකොට මේකේ ඔහුගේ දුරකථනය රෙකෝඩ් කරපු කෙනෙක් නැහැ. එතකොට මේ ටේප් කරපු කෙනා එළියේ ඉන්නේ. එතකොට ඒ කෙනා කරපු දේ එහෙම නැත්නම් එයා කරපු දේ විශ්වාස කරනවා කියන අදහස දෙන්නේ. එතකොට මෙතන විශ්වාස කරන කෙනත් නැහැ. ටේප් කරපු කෙනත් නැහැ. එතකොට මුල කොටස his phone was believed. අර දුරකථනය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබ්බ කෙනත් එළියේ. ඒ නිසා ඒකත් පැසිව් වොයිස් උනේ. 2 එකෙන් පස්සේ ටේප් කරපු කෙනත් එළියේ ඉන්නේ. එතකොට ඉන්ෆිනිටිව් කොටසයි වාක්‍ය කොටසේ දෙකේම ක්‍රියාවන් කරලා තියෙන්නේ එළිය කෙනෙක්. එතකොට ඒකයි මේ දෙකම ඩබල් පැසිව් විදියට තියලා තියෙන්නේ. එතකොට his phone was believed to be being taped. ඔහුගේ දුරකථනය පටිගත කරමින් හිටියා කියලා විශ්වාසයක් තියෙනවා. දැන් ඔබට මෙතන මේ continuous passive එකක් විදියට මේක දාලා තියෙන්නේ ඉන්ෆිනිටිව් කොටසේ ක්‍රියාවත් වෙමින් පැවතුලා තියෙනවා. දැන් එහෙම නැත්නම් අපිට to tape කියන්න පුළුවන්නේ. tape කරනවා කියන එක. හැබැයි මෙතන ක්‍රියාවක වීමක් තියෙන හින්දා තමයි continuous එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට දුරකථනය රෙකෝඩ් කර කර එහෙම නැත්නම් පටිගත කර කර හිටියා කියන අදහසයි මේකෙදි දෙන්න ඕනේ. එහෙම නැතුව පටිගත කළා කියන අදහස නෙමෙයි යම් කාලයක් ගත වෙලා මේක කරමින් හිටියා කියන අදහස තමයි මේකෙන් දීලා තියෙන්නේ. දැන් අපි තවත් උදාහරණ කීපයක් බලමු. දැන් බලන්න මේ active voice එකෙන් තියෙන උදාහරණ දෙකක් මුලින්ම දීලා තියෙනවා. We should be hurrying, we are late. දැන් කලින් එකේ අපි කතා කළේ to කියන එක දාලා. I happen to be waiting කියලා. දැන් මෙතන to එක නෑ ඒ වෙනුවට should be කියලා තියෙන්නේ. should කියන්නේ modal verb එකක්. එතන modal verb එකක් එක්කත් අපිට මේ infinitives දාන්න පුළුවන්. එතකොට එතනදී to නැති නිසා අපි ඒවට zero infinitive එහෙම නැත්නම් bare infinitive කියලා කියනවා. මෙතනත් we should be hurrying. අපි ඉක්මන් කළ යුතුයි. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. එතකොට ලෑස්ති වෙනවා කියන ක්‍රියාව කරන ගමන් අපි කියන ඉක්මන් කරන්න ඕනේ. එතකොට මේක ඉක්මනින් කරන්න ඕනේ. එතකොට ඒ වෙලාවේ මේක වෙමින් පැවතීමක් තියෙනවා. මොකටද ඉක්මන් කරන්න ඕනේ? අපි ප්‍රමාදයි. එතකොට මෙතනදිත් අපි ඉක්මන් කළ යුතුයි කියන අදහස දෙන්නේ we should be hurrying කියලා. එතකොට මේක අර මේ මොහොතේ වෙන හින්දා තමයි මේ continuous එකෙන් යොදලා තියෙන්නේ. ඊළඟ බලන්න දෙවැනි එක I am glad to be sitting here. I am glad to be sitting here. එතකොට මේකත් active continuous infinitive එකක්. හිතන්නකෝ අපි කොයි හරි ස්ථානයක වාඩි වෙලා ඉන්නවා. අපි තන උත්සවයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ප්‍රසිද්ධ කෙනෙක් ළඟ වාඩි වෙලා ඉන්නව වෙන්න පුළුවන්. එතකොට අපි වාඩි වෙලා ඉන්නවා කියන ක්‍රියාව එතන වෙනවනේ. වෙමින් පවතිනවා. එතකොට අපි කියනවා මෙතන වාඩි වෙලා ඉන්න ලැබීම ගැන මට සතුටුයි. එතකොට I am glad මොකටද මට සතුට එන්නේ to be sitting here. මෙතන වාඩි වෙලා ඉන්න එක ගැන. එතකොට බලන්න මේවා ඉන්ෆිනිටිව් වෙන්න තව හේතුවක් තමයි මෙතන මේ වාඩි වෙලා ඉන්න එක ගැන මට සතුටුයි කියලා සතුට කියනවා මිසක් වාඩි වෙලා ඉන්නවා කියන ක්‍රියාව කරනවා එක ගැන නෙමෙයි මෙතන කියන්නේ. අනේ එතකොටත් ඔබට තේරෙන්න ඕනේ මේ ඉන්ෆිනිටිව් පාවිච්චි කරන අදහස මොකක්ද කියන එක. එතකොට මේ දෙකම ඇක්ටිව් එකෙන් තියෙන්නේ. පැසිව් එකෙන් බලන්න තව උදාහරණයක් දීලා තිනවා පල්ලෙහා. දැන් අපි නිවසක් දිහා බලලා කියනවා අපි හිතමු බාගෙට කැඩිලා. This house seems to be being destroyed. This house seems to be being destroyed. මේ ගේ කඩමින් ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් මේක කඩන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ කඩ ඉඳලා තියෙනවා කියන එකක් අපිට පේනවා. ඒ කියන්නේ කඩලා සම්පූර්ණයෙන් කඩලා ඉවරත් නැහැ. සම්පූර්ණයෙන් කඩලා ඉවර නම් මේක past tense නේ. බාගෙට කඩලා තියෙන. ඒතර අපිට කියන්න පුළුවන් මේක මේ කඩ තමයි මේ ඉන්නේ කියන අදහස. එතකොට හැබැයි ඔබට මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ මේ continuous infinitive එක passive වලදී භාවිත වෙන අවස්ථාවන් බොහොම අඩුයි. ගොඩක් වෙලාවට ඔය old english වල වගේ පාවිච්චි වෙනවා. නැත්තම් අද අපි modern english වල කතා කරනකොට be verbs දෙකක් එක ළඟ එන්නේ නැහැ ගොඩක් වෙලාවට. දැන් ඔය be එකයි been එකයි එහෙම නැත්තම් be double en been ඕවා එක ළඟ දෙක තුනක් එන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ වැරදි නෙමෙයි. නමුත් modern english වල එහෙම නැත්තම් අපි දැනට ව්‍යවහාරයේ පවතින english වල භාවිත වෙනව අඩුයි. නමුත් අර old english වල එහෙම නැත්තම් ටිකක් අර සංකීර්ණ ලේඛනයන් වල තමයි මෙහෙම දකින්න ලැබෙන්නේ.
නමුත් ඔබ ඉංග්‍රීසි පිළිවෙලට ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේ ක්‍රමවේදයන් තියෙනවා කියන එක දැන ගැනීම වැදගත්. ඒතර මෙතනදී දැන් මෙතන කලින් දෙකේම අපි තමයි සූදානම් වෙන්න ඕනේ. මම තමයි සතුටු වෙන්නේ. හැබැයි මෙතනදී this house seems to මේ ගේ පේනවා කියලා අපි කියනවා. නමුත් කඩන කෙනෙක් සඳහනක් නැහැනේ. කැඩෙමින් තියනවා කියනවා මිසක් කඩනවා කියලා කඩන කෙනෙක් නැහැ. ඒ නිසායි to be being destroyed කියලා ඒක පැසිව් වලින් තියලා තියෙන්නේ. දැන් අපි perfect infinitives ගැන බලමු. perfect කිව්වම මතක ඇති ක්‍රියාව අවසන් තොරතුරක් විදියට ඒක කියනවා. අවසන් වෙච්ච ක්‍රියාව තොරතුරක් විදියට අපි දක්වනවා. infinitive කිව්වම දන්නවා to එකක් හෝ modal verb එකක් එක්ක ක්‍රියාපදයක් යොදලා හදාගන්න කොටස. එතකොට ඉස්සෙල්ලාම අපි මේ perfect infinitives වල active voice එකේ වාක්‍ය බලමු. He pretended to have seen the film. He pretended to have seen the film. මෙතන pretended කියන්නේ pretend කියන එකේ අතීත ස්වරූපය pretend කියන්නේ අපි අඟවනවා. යමක් අඟවනවා. දැන් මෙතන අඟවලා කියන අදහස. ඔව් අඟවලා තියෙන මොකද්ද? To have seen the film. ෆිල්ම් එක බැලුවා කියන එක. දැන් එයා ෆිල්ම් එක බලලා ඉවරයි. නැත්තම් බැලුවා කියන එක එයා අඟවනවා. දැන් හිතන්නකෝ අපි කෙනෙක් ගැන යම් ෆිල්ම් එකක් ගැන කතා කර කර ඉද්දි කෙනෙක් ෆිල්ම් එක ගැන නොබැලුවත් එයා බැලුවා කියන අදහස දෙනවා. ඔව් එහෙම තමයි මමත් බැලුවා. ඒ වගේ එයා යම් අයිඩියා එකක් දෙනවා බැලුවා කියලා. හැබැයි බලලා නැහැ. ඒතර අපි කියනවා he pretended to have seen the film. ඔව් නිකන් ෆිල්ම් එක බැලුවා වගේ අඟවනවා. ඇඟෙව්වා කියන එක. එතකොට ඔබට මෙතනදී ඔළුවට එන්න ඕනේ දැන් he have අපිට මෙහෙම කිව්වොත් he has seen the film කියලා කිව්වොත් ඔහු ෆිල්ම් එක බලලා තියෙනවා කියන අදහසනේ. දැන් මෙතන බලලා තියෙන අදහස නෙමෙයි එයා බැලුවා කියන එක අඟවනවා කියන එක අපිට කියන්න ඕනේ. අන්න ඒ නිසායි අපි මෙතන infinitive එකක් ගේන්නේ. he pretended to have seen the film. ඔහු ෆිල්ම් එක බලලා තියෙනවා කියන එක අඟවනවා. ඇඟෙව්වා කියන අදහස. එතකොට අවසන් වෙච්ච ක්‍රියාවක් අපිට අවසන් වෙච්ච ක්‍රියාවක් වාක්‍යයේ තවත් ක්‍රියාපදයක් එක්ක සම්බන්ධ කිරීමේදී තමයි මේ perfect infinitive එක පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඒකම passive බලන්නකො. This letter must have been written by her. දැන් passive කිව්වම දන්නවා infinitive කොටස කරපු කෙනෙක් නැහැ. කරපු කෙනා එළියේ ඉන්නේ. perfect කිව්වම වාක්‍ය අවසන්. ඒ කියන්නේ ක්‍රියාව අවසන්. එතකොට බලන්න this letter must have been written by her. This letter must. එතකොට ඔය කොටස ඇවිල්ලා active voice වලින් තියෙන්නේ have been written by her කියන එක past participle වලින් written කියන එක තියෙනවා. එතකොට මේ මුළු කොටසම passive voice. එතකොට ඒකේ අදහස මේ ලියුම ලියලා තියෙන්නේ ඇය විසින්ම වෙන්න ඕනේ. මේ ලියුම ලියලා තියෙන්නේ ඇයම විය යුතුයි කියන අදහස. එතකොට බලන්නකො ඇය ලියුම ලිව්වා කියන එකවත් ඇය ලියුම ලියලා තිබුණා කියන එකවත් නෙමෙයි මෙතන කියන්නේ. මේ ලියුම ලියලා තියෙන්නේ ඇය විසින් වෙන්න ඕනේ කියලා උපකල්පනයක් කරනවා. එහෙම නැත්නම් ඇය විසින් විය යුතුයි කියලා යම් අදහසක් දක්වනවා. එතකොට ඇය ලිව්වා කියන අදහසයි ඇය ලියුම ලියලා තියෙනවා විය යුතුයි කියන එකයි අදහස් දෙකක්නේ. දෙකම එක අදහසක් නම් අපිට සරලව කියන්න පුළුවන්නේ. නමුත් මෙතනදී ඇය විසින් ලියුම ලිව්වා විය යුතුයි කියන අදහස තමයි මේ this letter must have been written by her කියන එකෙන් කියන්නේ. එතකොට have been written කියලා කියන්නේ මෙතන ලියා ඇත්තේ එහෙම නැත්නම් ලියලා කියන අදහස තමයි මේ කොටසෙන් දෙන්නේ. එතකොට මෙතන this letter must have been written by her කියන එකේ by her තමයි මේ ලියුම ලියනවා කියන කතෘ කොටස. එතකොට this letter must have been written කියන කොටස තමයි සම්පූර්ණ පැසිව් වාක්‍ය විදිහට හඳගන්න පුළුවන්. by her කියන එක අපිට අර අපි active එකක් පැසිව් කරද්දී අගට අපි by කියලා කතෘ කොටස දානවා වගේම තමයි මෙතනත් මේ by her කියලා යෙදිලා තියෙන්නේ. එතකොට ඔබට දැන් වෙනස තේරෙනවා ඇති active perfect infinitive එකක් සහ passive perfect infinitive එකක්. වෙනස තියෙන්නේ infinitive එක කරන්නා පළවෙනි එකේ කතෘ ඔහු කියන කෙනා දෙවෙනි එකේ කරන්නා වාක්‍යයේ නැහැ මුල. අගට by her කියලා දාලා තියෙනවා. ඒ ඇරෙන්නට වාක්‍යයේ මුල සඳහන් කතෘ නෙමෙයි මේ වාක්‍යයේ have been written කියන එක කරන්නේ. එතකොට මේවත් භාවිතයේදී අඩුයි කියන එක මතක තියාගන්න. දැන් අපි තවත් උදාහරණ කීපයක් බලමු. perfect infinitive එකෙන් බලන්න active එකෙන් දීලා තියෙනවා someone must have broken the window. දැන් අපි හිතමු කැඩිච්ච ජනේලයක් පෙන්නලා අපි කියනවා someone must. එතකොට someone කවුරු හරි. එතකොට අනිවාර්යයෙන්ම කවුරු හරි කියන්නේ මේ වාක්‍යයේ subject එක. මෙයා තමයි මේ වාක්‍ය කොටස කරන්නේ. someone must have broken the window. කවුරු හරි ජනේලේ කඩලා තියෙනවා. එතකොට බලන්න මේක අපිට හිතන්නකො මෙහෙම someone broke the window කිව්වත් කවුරු හරි ජනේලේ කැඩුවා කියන එක.
නමුත් මෙතන කැඩුවා කියන අදහස නෙමෙයි අපිට දෙන්න ඕනේ. අපි කඩලා තියෙනවා කියන අදහස. ඒ කියන්නේ කැඩුවා කියන එක ක්‍රියාවක්, කඩලා තියෙනවා කියන එක තොරතුර. එතකොට කැඩීම කියන ක්‍රියාව වෙලා තියෙනවා කියන තොරතුර තමයි මෙතනදී දෙන්නේ. එතකොට අනිවාර්යෙන්ම කවුරු හරි ජනේලේ කඩලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ කැඩිලා නෙමෙයි කඩලා තියෙනවා. ඒකයි must කියන එක දාලා තියෙන්නේ. කවුරු හරි කඩලා තියෙනවා මිසක් මේක කැඩිලා නෙමෙයි. එතකොට ඔතනදිම අපි සම්වන්න එක අයින් කළා අපි මේක passive infinitive වලට හරවලා තියෙනවා. window must have been broken. ජනේලය කඩලා තියෙනවා. දැන් මුල එකේ කවුරු හරි ජනේලය කඩලා තියෙනවා. දෙවනි වාක්‍යයේ කවුරු හරි කියන සබ්ජෙක්ට් එක අයින් කරලා passive කරලා තියෙනවා. කවුරු හරි ජනේලය කඩලා තියෙනවා වෙනුවට ජනේලය කැඩිලා තියෙනවා. එහෙම නැත්නම් ජනේලය කඩලා තියෙනවා. කඩපු කෙනෙක් නැහැ. එතකොට බලන්න මෙතන have been broken නාව. ඒ කියන්නේ have broken කියන එක මැදට been කියන එක එකතු වුණා passive voice වලට හරවද්දි. දැන් ඊළඟ උදාහරණේ බලන්න. That man may have noticed the thief. දැන් හිතන්නකො හොරෙක් ඇවිල්ලා ගිහින් තියෙනවා. එතකොට එක මිනිස්සෙක් එයාව දැකලා එහෙම නැත්නම් එයාව අඳුනගෙන තියෙනවා. වගේ අපිට හිතෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් that man may have noticed the thief. අර මිනිස්සයා නම් හොරාව අඳුන ගන්න ඇති. මට අඳුනගෙන තියෙන්න පුළුවන්. එතකොට have noticed the thief හොරාව අඳුනගෙන තියෙනවා කියන ක්‍රියාව කළා තියෙන්නේ that man. එතකොට කර්තෘ ඒකේ ඉන්න හින්දා ඒක active perfect infinitive එක. දැන් ඕකේ that man කියන කෙනා අයින් කළා අපි මෙහෙම කියනවා. The thief may have been noticed. හොරාව අඳුනගෙන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොරාව අඳුනගෙන ඇති. එතකොට හොරාව අඳුනගෙන ඇති කිව්වම අඳුනගත්ත කෙනා මේකේ නැති නිසා අන්න ඒක passive infinitive එකක්. ඒ කියන්නේ passive perfect infinitive. එතනදිත් have කියන එකත් එක්ක been එක යෙදිලා තියෙනවා. අනිත් එක මතක තියාගන්න මෙතන has කියන ස්වරූපයක් නැහැ. had කියන ස්වරූපයක් නැහැ. ඒ කියන්නේ මෙතන has broken කියන්න බෑ. එහෙම නැත්නම් has been broken කියන්න බෑ. had broken කියන්න බෑ. haveම තමයි. ඇයි? to සහ modal verb එකක් එක්ක අපිට යොදන්න පුළුවන් base form එකක් විතරයි. එතකොට කලින් අපි am is are ගණේ base form එක විදියට be යොදාගත්තා. මෙතනදී has have had කියන ක්‍රියාපදවල base form එක විදියට have කියන එක යොදාගත්තා. එතකොට මේවා has had කියන ස්වරූපයක් නැහැ. have විතරයි තියෙන්නේ. එතකොට ඒකත් හොඳට මතක තියාගන්න. මීළඟට අපි අවසන් කොටස perfect continuous infinitives. දැන් continuous infinitives කිව්වේ ඒ වෙලාවේ වෙමින් පවතිනවා. එහෙම නැත්නම් ඒ කතා කරන කාලයට අදාළ වෙමින් පැවතීමක්. perfect infinitives කිව්වා අවසන් වෙච්ච ක්‍රියාව අපි තොරතුරු විදියට ගේනවා. perfect continuous infinitive කියන්නේ කලින් පටන් ගත්ත ක්‍රියාව යම් මොහොතක් දක්වා වෙමින් පැවතුනවා. දැන් අපි හිතමුකෝ මේක දැන් මෙතනදී අපි සඳහන් කරන්නේ හැමතිස්සෙම ප්‍රසන්ට් එකත් එක්කනේ. එතකොට අතීතයේ ක්‍රියාව පටන් අරන් වර්තමානයේ දක්වා එනවා. එතකොට ඒ එන ක්‍රියාව වර්තමානද අතීතද අනාගතද කියලා හඳුන්වන්නේ වාක්‍යයේ මුල තියෙන ක්‍රියාවෙන්. දැන් ඉස්සෙල්ලා බලමුකෝ මේකේ active voice එක. The woman seemed to have been crying. එතකොට the woman seemed කියන්නේ seem කියන එකේ අතීතේ. seem කියන්නේ අපිට පේනවා, පේන්න තියෙනවා, දකින්න තියෙනවා කියන එක. seemed පෙනුණා කියන අදහස. එතකොට the woman seemed to have been crying. ගැහණු කෙනා අඬමින් ඉඳලා තියෙන බවක් පෙනුණා. එතකොට ඒ අදහස තමයි මේකේ දීලා තියෙන්නේ. කියන්නේ මේ ගැහණු කෙනා අඬමින් ඉන්න බවක් පෙනුණා. එතකොට අඬමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ යම් කාලයක් අරගෙන යම් ක්‍රියාවක් වෙමින් පැවතිලා තියෙනවා කියන අදහස. එතකොට මෙතනද woman seems කිව්වනම් වර්තමානෙන් කිව්වනම් තාම මෙයාගේ මූණේ මේ අඬමින් ඉන්න බව තියෙනවා. එතකොට එයා කලින් ඉඳන් මේ තාම මේ අඬ ඉන්නවා. එතකොට අපි කියනවා the woman seems to have been crying. අඬන බවක් පේනවා, අඬමින් ඉන්න බවක් පේනවා. හැබැයි මේක අතීතේනේ seemed නේ. එතකොට ඇඬුව බවක් පේනවා. අඬමින් ඉඳලා හිටපු බවක් පේනවා කියන අදහස තමයි දෙන්නේ. එතකොට මේ වාක්‍ය වර්තමානද අතීතද අනාගතද කරන්නේ මේ මුල කොටසෙන්. එතකොට ඉන්ෆිනිටිව් ස්වරූපේ හැම එකක් බෑ. එතකොට මතක තියාගන්න ඉන්ෆිනිටිව් කොටස හැමතිස්සෙම සමාන වෙන්නේ වර්තමානෙට. එතකොට ඉන්ෆිනිටිව් කොටස to had දාන්න බෑ, to will have දාන්න බෑ. හැමතිස්සෙම හැම ඉන්ෆිනිටිව් ඇක්ටිව් වේවා, පැසිව් වේවා ඉන්ෆිනිටිව් කොටස අදාළ වෙන්නේ වර්තමානෙට. එතකොට ඒකට ඉස්සරහින් තියෙන, ඒ කියන්නේ ඉන්ෆිනිටිව් මේ to එකට ඉස්සරහින් තියෙන ක්‍රියාවේ අතීත අනාගත වර්තමාන ස්වරූපයට අනුව තමයි වාක්‍ය අනාගතද අතීතද වර්තමානද කියලා හැඟවෙන්නේ. දැන් බලන්න ඒකෙම passive voice එක. The picture is believed
to have been painted for years. දැන් මෙතන to have been painted. have been කියන එක මැදට BEING කියලා නැවතත් been එකක් එකතු වෙලා ක්‍රියාව past participle එකෙන් තියෙනවා. එතකොට මෙතන බලන්න been කියන වචන දෙකම එක ළඟ එනවා. මේක අපිට old English වල දකින්න තියෙන්නේ, modern වල අපිට දකින්න නැහැ. දැන් the picture is believed. දැන් මෙතන මුල තියෙන්නේ the picture is believed. පින්තූරය ගැන යම් විශ්වාසයක් තියෙනවා. හැබැයි විශ්වාසය තියෙන කෙනා එළිය නිසායි මුල කොටසත් පැසිව් වෙන්නේ. මොකද්ද තියෙන විශ්වාසය? to have been painted for years. අවුරුදු ගාණක් තිස්සේ අඳමින් හිටපු බව. එහෙම නැත්නම් එහෙම නැත්නම් අවුරුදු ගාණක් තිස්සේ මේ පින්තූරය ඇඳලා තියෙන අදහසක්. එහෙම නැත්නම් අවුරුදු ගාණක් පුරාවට මේක අඳමින් තිබුණා කියන අදහසක් දෙනවා. දැන් මෙතන is believed කියන්නේ present tense එකෙන්. එතකොට අතීතේ ඉඳලා මේ දක්වාම මේක මේ ඇඳගෙන එනවා. සමහර විට තාම ඇඳගෙන යනවා වෙන්න පුළුවන්. ඇයි මේක present tense නිසා. is believed කියලා කියන්නේ passive voice වල present. එහෙම නැත්නම් simple present passive voice එකක් තියෙන්නේ. මේක was believed වුණා නම් චිත්‍රය සම්පූර්ණයෙන් ඇඳලා ඉවරයි. අතීතයේ යම් කාලයක් පුරාවට ඇඳ කියන අදහස දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට අපි will be believed කිව්වා නම් අනාගතේ අදහසක් දෙන්න පුළුවන්. එතකොට මෙතනදිත් වාක්‍යයේ ඉන්ෆිනිටිව් එකට කලින් කොටසෙන් තමයි වාක්‍යයට අදාළ කාලය නිර්ණය වෙන්නේ. එතකොට මේකේ අදහස මේ පින්තූරය කාලයක් තිස්සේ ඇඳගෙන එනවා, අඳිමින් තියෙනවා කියන අර්ථය. එතකොට ඒ අර්ථය අපි විශ්වාසයක් තියෙනවා කියන අදහස. ඒ කියන්නේ පින්තූරේ බලලා එහෙම නැත්නම් පින්තූරය ගැන කෙනෙක් කිව්ව දෙයක් තමයි අපි මේ කියන්නේ. මේ පින්තූරේ කාලයක් තිස්සේ අඳිමින් හිටියා කියලා විශ්වාසයක් තියෙනවා කියන අදහස තමයි ඇත්තටම මේකේ දෙන්නේ. එතකොට ඔබට පැහැදිලි ඇති perfect continuous infinitive එකක active සහ passive වෙනස කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි තවත් උදාහරණ කීපයක් බලමු. You must have been waiting for hours. මෙතන you must කියලා තියෙන්නේ. දැන් කලින් උදාහරණ වල නම් අපි seem to එහෙම නැත්නම් believe to කියලා to infinitive එකක් තමයි ගත්තේ. මෙතනදී modal verb එකක් එක්ක තමයි infinitive එක තියෙන්නේ. You must have been waiting for hours. You must have been waiting for hours කියන්නේ ඔයා පැය ගණනක් බලන් ඉඳලා තියෙනවා වගේ. එතකොට ඔයා පැය ගණනක් බලන් හිටියා කියන අදහස නෙමෙයි මෙතන දෙන්නේ. බලන් ඉඳලා තියෙනවා වගේ. එහෙම නැත්නම් බලන් හිටියා විය යුතුයි කියන අදහස මෙතන දෙන්නේ. You must have been waiting for hours. මේක වර්තමාන. මොකද must එක වර්තමාන. ඒ වගේ මතක තියාගන්න මෙතනත් මේ must have කියනවා මිසක් must have බෑ, must had බෑ. එතකොට මේ you එකත් එක්ක මුලින් තියෙන මේ must කියන තැනට එන ක්‍රියාවෙන් තමයි වාක්‍යය වර්තමානද අනාගතද අතීතද කියලා තීරණය කරන්නේ. දැන් බලන්න ඊළඟ උදාහරණේ. They might have been talking before you came in. They might have been talking before you came in. ඔයා ඇතුළට එන්න කලින් ඔවුන් කතා කර කර ඉඳලා තියෙනවා වගේ. දැන් හිතන්නකෝ දැන් ඔබ පන්තියක් උගන්වන ගුරුවරයෙක් නම් ඔබ පන්තියට පිවිසෙනකොට එක පාට පොඩි සද්ද ටිකක් ඇහිලා නිශ්ශබ්ද වෙනවා. එතකොට හිතෙන්න පුළුවන් මං එන්න කලින් මේගොල්ලෝ මේ මොකක් හරි කතාවක ඉඳලා තියෙනවා. ඒතකොට මේ අදහස තමයි මෙතන දෙන්නේ. They might have been talking before you came in. ඔයා ඇතුළට යන්න කලින්, එහෙම නැත්නම් ඇතුළට එන්න කලින් ඔවුන් කතා කර කර ඉඳලා තියෙනවා විය යුතුයි. ඒතකොට මේ අදහස තමයි මේකෙදි දෙන්නේ. ඒතකොට මේ ඇවිල්ලා active වයින්. දැන් බලන්න passive වයින් උදාහරණයක් දීලා තියෙනවා. The palace seems to have been constructed for years. The palace seems to have been constructed for years. මේ මාලිගාව අවුරුදු ගාණක් තිස්සේ හදමින් තියෙනවා කියලා පේන්න පුළුවන්, දකින්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔබ අවුරුදු ගණනක් එක තැනක ජීවත් වෙන කෙනෙක් නම් අපිට පේනවා අවුරුදු ගාණක් තිස්සේ යම් දෙයක් හදමින් තියෙනවා. තාම හදනවා. එතකොට ඔබට කියන්න පුළුවන් the palace seems to have been constructed for years. අවුරුදු ගාණක් තිස්සේ මේක මේ හදමින් තියෙන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. seems කියන්නේ present tense. එතකොට මේ seems කියන එක seemed වෙලා අතීත වුණා නම් පෙනෙන්න තිබුණා කියලා වෙනවා. එහෙම නැතුව මේ to have කියන එක to had කරන්න බෑ. to will have කරන්න බෑ. ඒක to haveම තමයි. එතකොට ඔබට වෙනසක් තේරෙනවා ඇති මේ infinitive වල භාවිතය. ඒ වගේම දැන් මෙතන මේ passive perfect continuous infinitive එකක් වෙලා තියෙන්නේ අර have been එකත් එක්ක BEING කියන එක අපි දාලා ඒ වගේම past participle verb එකක් දාලා තියෙනවා. දැන් මං හිතනවා ඔබට
ඇක්ටිව් සහ පැසිව් ඉන්ෆිනිටිව්ස් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. මොකද විශේෂයෙන්ම අපි ගොඩක් කල් ඉගෙනගෙන තිබ්බේ ටූ ඉන්ෆිනිටිව් සහ බෙයා ඉන්ෆිනිටිව් කියන කොටස විතරයි. නමුත් එතනින් එහාට ගිහින් කන්ටිනියස් ඉන්ෆිනිටිව් කියලා එකක්, පර්ෆෙක්ට් ඉන්ෆිනිටිව් එකක්, ඒ වගේම පර්ෆෙක්ට් කන්ටිනියස් ඉන්ෆිනිටිව් එකක්, ඒ වගේම මේවැයම පැසිව් ඉන්ෆිනිටිව්ස් තියෙනවා කියලා ඔබට මේ පාඩම් වලින් අවබෝධ වෙන්නට ඇති. ඒ වගේම තමයි ඔබ වැඩිදුරට ඉංග්‍රීසි හදාරනවා නම් ඔබට අපේ ඉංග්‍රීසි ව්‍යාකරණ පොත් හදාරන්නට පුළුවන්, ඒවා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම කතන ඉංග්‍රීසි වලටත් අපි විශේෂයෙන්ම පොත් සම්පාදනය කරලා තියෙනවා. ඒවත් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවට අදාළ විස්තර තියෙන ලින්ක් එකත් අපි මේ වීඩියෝ එකත් එක්ක දාලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු.